උදාරේ සහෘදා විශේෂාංගය ආරම්භ කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් සියලු දෙනාටම ආරාධනා කරනවා අද සහෘදයාත් එක්ක එකතු වෙන්න කියලා. මොකද ඔබ වේදිකාවට කැමති නම්, නාට්‍යයට කැමති නම් අද දවසේ ඔබට යමක් අපි එකතු කරන්න සූදානම් වෙනවා. එහෙමනම් අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ උදාරේ සහෘදයා. කලාංග බොහොමයක් තියෙනවානේ අපි ප්‍රිය කරන. ගීතයට කැමති, වාදනයට කැමති, සිනමාවට කැමති, නවකතාව, කෙටි කතාව, මේ හැම දෙයක්ම කවිය, මේ හැම දෙයක්ම අපි විඳිනවා. ඔය අතරේ වේදිකා නාට්‍ය හරි විශේෂයි. මොකද වේදිකාවේ ඔබ අගතැන්පත් නම් ලොකු පරාසයක පැතිරෙන්න පුළුවන් කියලා බොහෝ අය ප්‍රකාශ කරනවා. දැන් මේ වේදිකා නාට්‍ය ගත්තහම විවිධ දාර්ශනිකයින් විවිධ නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. මට හමු වුණා භරත මුනි මෙන්න මෙහෙම කියනවා වේදිකා නාට්‍ය සම්බන්ධයෙන්. ලෝකයාගේ පැවැත්ම අනුකරණය කිරීම වේදිකා නාට්‍ය කියලා නාට්‍ය කියලා ඔහු නිර්වචනය කරනවා. ඒත් එක්කම එක්තරා තැනකදී ඇරිස්ටෝටල් සහ භරත මුනි කියන දෙදෙනාම මෙන්න මෙහෙම කියනවා. යම් කිසි ක්‍රියාවක් අනුකරණය කිරීම නාට්‍ය විදිහට ඔවුන් හඳුන්වා දෙනවා. ඒ අතරදී නාට්‍ය කොටස් තුනක් ප්‍රභේදගත වෙලා තියෙනවා. ලෝකධර්මී, නාට්‍ය ධර්මී සහ මිශ්‍ර ශෛලිගත කියලා. සහ අපිට දකින්න පුළුවන් අනුවර්තන, පරිවර්තන සහ ස්වතන්ත්‍ර විදිහට මේ නාට්‍ය නිර්මාණය වෙනවා. ඔබට අත්දැකීම් ඇති, ඔබ වේදිකා නාට්‍ය රස විඳලා ඇති, ඔබට දැනෙනවා ඇති මෙතනදී අපිට ලබා දෙන සමාජ පණිවිඩය අපේ හදවතටම දැනෙනවා කියලා. හදවත පසාරු කරගෙන යන තරමටම වේදිකාව හරි ප්‍රබලයි අපිට කතා කරන ප්‍රකාශන මාධ්‍යයක් විදිහට. දැන් අද දවසේදී අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ මේ නාට්‍ය සම්බන්ධයෙන්, වේදිකාව සම්බන්ධයෙන්. අද මොකද්ද පවතින තත්ත්වය, කලාංගයක් විදිහට කොහොමද ගුණාත්මක නාට්‍යයක් අපි ඉදිරිපත් කරන්නේ, ප්‍රේක්ෂකයව කොහොමද වේදිකාව වෙතට ඇඳාගන්නේ කියන කාරණා සම්බන්ධයෙන් අද කතා කරන්න ලංකාවේ ඉන්න සුදුසුම චරිතයක් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. නාට්‍ය අධ්‍යක්ෂක, නාට්‍ය රචක, ඒ වගේම තමයි ආදරණීය ආචාර්යවරයෙක් අකිල සපුමල්. ආයුබෝවන්, සුබ උදෑසනක් ඔබට. සුබ උදෑසනක්. හොඳයි. නාට්‍ය ගැන තමයි අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ පවතින වර්තමාන ස්වරූපය සම්බන්ධයෙන්. ඊට කලින් මම කැමතියි ඔබ මේ වේදිකාවට පිවිසුණු විදිය පිළිබඳව දැනගන්න පොඩ්ඩක්. 2004-5 අවුරුදු දෙක මම හොරණ ශ්‍රීපාලි විද්‍යාලය ඉගෙන ගන්නේ. නාට්‍යාරං කලාව සඳහාමයි යන්නේ. වේරුවල ඩී.එස්. සේනානායක විද්‍යාලයෙන් ඕලෙල් කරලා ඒලෙල් කරන්න. එතකොට ඒ අවුරුදු දෙක තුලත් හොරණ නගර ශාලාව කියන්නේ මගේ ගෙදර වගේ. කියන්නේ එතන නාට්‍ය කරනවා, නාට්‍ය හදනවා. ඉතින් හොරණ ශීපාලියක් තියෙනවා උඩ, කන්ද උඩ අපේ ඉස්කෝලේ උඩ. ඉතින් ඒ 2004-5-6 කියන අවුරුදු 3 තුල සහ මගේ බේරුවල සිරිනිවාස දහම් පාසල මගේ කලාගාරය වුණේ. මං අත්අදා බලන හැම දෙයක්ම දහම් පාසලේ සිසුන් සමග, මගේ සහෝදර ගුරුවරුන් සමග අත්අදා බැලුවා. ඒවත් එක්ක කැලණි විශ්වවිද්‍යාලයට 2007 අවුරුද්දේ යනකොට මම යම්කිසි පරිණත වෙලා වගේ මට දැනුණා. මම පොඩ්ඩක් විෂය හොයන්න, විෂය අතපත ගන්න පටන් ගන්න තිබුණේ. කෙටි නාට්‍ය ගණනාවක් කරා. 2008 ජෝන්ද සිල්වා රංගහලේදී මගේ පළවෙනි දිගු නාට්‍ය නිර්මාණය වුණා පොළොවෙන් උපන් පුත්තු කියලා. ඉන් අනතුරුව 2011 ඉඳන් මේ වෙනකම්ම මගේ නාට්‍ය රාජ්‍ය නාට්‍ය වල සම්මාන ලැබමින් ඉතින් නාට්‍යකරුවෙක් විදියට ආඩම්බර වෙන්න පුළුවන් හොඳ නිර්මාණ කිහිපයක් මට දායාද කරන්න ලැබුණා. වේදිකාව තෝරා ගන්න ඕනේ කියන සිතිවිල්ල ආවේ කොතනදද? ඒක මං හිතන්නේ මේ සංසාරේ පුරාම කොහේ හරි මේ දැන් මේ අපි දන්න ඉතිහාසය අවුරුදු 2500යිනේ. ඔව්. මේ හෝමෝ සාපියන් ගින්දන් ගත්තොතින් මානවයා බිහි වෙලා අවුරුදු මිලියන 2මාරක් වෙනවා. ඔව්. ඔය චක්‍රය තුල කොහේ හරි මම නාට්‍ය කරන්නේ නැති, අඟපාන්නේ නැති, ප්‍රසිද්ධ වෙලා ඉන්නේ නැති මම ඒව විශ්වාස කරනවා. ඉතින් මේ ඉපදිලා අවුරුදු 7-8ක් යනකොටම කවුරු හරි ඇහුවොත් කවුරු වෙන්නද කැමති කියලා මම කිව්වේ නළුවෙක් වෙන්න කියලා. නමුත් අද මම නළුවෙක් වෙලා නැහැ. නළුවෙක්ට එහා ගිය මම අධ්‍යක්ෂකවරයෙක්, රචකයෙක් වෙලා ඉන්නවා, නළුවෙක් විදිහට වැඩ කරනවා. එතකොට මේ පුංචි කාලේ ඉඳන්ම හිතේට ආවේ ડોක්ටර් කෙනෙක් වෙන්නවත්, ගුරුවරයෙක් වෙන්නවත් නෙමෙයි, නළුවෙක් වෙන්න. ඒක මගේ හිතේ යටිහිතේ තැන්පත් වෙලා මගේ හැකියාව තියෙන මේ පැත්තටම තමයි. ඉතින් නළු කාර්යය සඳහා සුදුසු වේදිකාවක්, සුදුසු පිටපත්, සුදුසු අධ්‍යක්ෂණයක් මට පේන්නේ නැහැ. හැමතැනම දුර්වලයි. බොරුවට කියවනවා වැඩ නැහැ. ඉතින් ඒ වැඩ කරන්න ඕන නිසා මම රචකයෙක් සහ අධ්‍යක්ෂකයෙක් වෙලා මම මගේ නාට්‍ය රංගපානවා සහ වැඩ කරනවා. ඉතින් අපේ තාරුණ්‍ය ඉක්ම වෙන තැනකට අපි යනවා. මොකද මේක හිමින් යන ගමනක්. වේදිකාවට ඇවිල්ලා
ලොකු රේස් එකක් එකපාර දුවන්න බෑ. හැබැයි මේ දුවන පිම්ම ලොකු ගමනකට යන්න පුළුවන් කියන එක මම විශ්වාස කරනවා. මාත් එක්ක ලොකු පිරිසක් මම එකතු කරන් ඉන්නවා. මගේ ශිෂ්‍යයෝ, මගේ ශිල්පීන්. ඉතින් තනියෙන් යන ගමනක් නෙමෙයි ඇත්තටම මේක එකතු වෙලා යන ගමනක්. හොඳයි. ලෝකනාට්‍ය සහ මේ ලංකාවේ නාට්‍ය අතර ඔබ වෙනසක් දකිනවනේ අනිවාර්යයෙන්ම. අපි කොතනදී අපි තව මොනවාද අපි ප්‍රගුණ කරගත යුත්තේ නාට්‍යකරුවෝ විදිහට? ඔව්. ඇත්තටම මේ අපේ රටේ මේ හොඳ වේදිකාවක් තියට එකක් නැහැනේ. අපි ලයිනල් වෙන්ට් එකට තමයි ආස යන්න. ලයිනල් වෙන්ට් එකේ නාට්‍යයක් පෙන්වනකොම හරි කැමතියි. ඒකට එන ඔඩියන්ස් එකත් ඉතාමත්ම ප්‍රබුද්ධ සහ යමක්කමක් තියෙන මිනිස්සුනේ ඉන්නේ. අපි මේ අපේ තියට කියන සංකල්පයම ඇවිල්ලා තියෙන යමක්කමක් තියෙන ප්‍රබුද්ධ මිනිස්සුත් එක්ක තමයි මේ ගනුදෙනුව කරන්නේ. අපිට ගිහිලා මේ කතා කරන්න බෑ මේ පොඩි නාගරිකකරණය වෙච්ච දිලුඳුම ප්‍රජාවකට ගිහිලා කතා කරන්න බෑ එන්න නාට්‍ය බලන්න කියලා. මේ නාට්‍ය වල කතා කරන්නේ බුද්ධිමත් සංවාදයක්. සහ අපේ ජීවිතේම නැවත ප්‍රශ්න කරනවා දාර්ශනිකව. සහ ඒකෙන් රස පුංචි රස කෑමක තියෙනවනේ පැණි රසටනේ ගොඩක් අය කැමති. පැණි රසට වඩා රසවල ගොඩක් තියෙනවා. අපි කරන්නේ රස අවදි කරගන්න එක. ඒ සංවාදය කරන්න හොඳම තැන වේදිකාව. කියන්නේ නිදහස් අවකාශයේ විනෝදයේ සඳහා වෙන් වෙච්ච ඒ අවකාශය. එවැනි අවකාශයක් හොඳ මට්ටමින් තියෙන්න ඕන. අපි ඇවිල්ලා වාඩි වෙලා ඒ රංගශාලාවේ ප්‍රහර්ෂය විඳගෙන තිරේ අරිනකොට එන චමත්කාරය විඳගෙන තමයි නාට්‍ය බලන්න ඕනේ. එවැනි රංගශාලා කොළඹ තියෙනවා 6ක් 7ක් විතර තියෙනවා. නමුත් ඒවා හිතා මිලාදිකයි. නගරෙන් පිට කොළඹෙන් පිටට ගියාට පස්සේ වේදිකාවක් නැහැ. තියෙන්නේ නගර ශාලා තියෙන්නේ. ලොකු සම්මන්ත්‍රණ ශාලා තියන්න පුළුවන් සහ දේශපාලන රැස්වීම් තියෙන ශාලා තියෙනවා. ඉතින් ඒවල මේක කරන්න බෑ. අපි දැක්කොත් මම අපි විෂය ඉගෙන ගත්ත අය නිසා අපි දන්නවා මේ ඇමරිකාවේ 1900 ගණන් වලම නාට්‍ය කලාව අනුන්ගෙන් තමයි හොය අනුන්ගේව කර හිටියේ. ඒගොල්ලන්ගේ වෙන ව්‍යාපාර පටන් ගන්නවා. පොඩි නාට්‍ය පෙන්වන්න පුංචි රංගශාලා ඇති වෙනවා. හැම හැම නගරයකම. ඒ රංගශාලා 6000ක් විතර ඇති වෙනවා. පොඩ්ඩක් නෙමෙයි. ඇමරිකාව ලොකු රාජ්‍යයක් තමයි. නමුත් එහෙම තමයි ඇමරිකාවේ නාට්‍ය කලාව ඉහළට එන්නේ. ඇමරිකාවේ තියට එක උඩට ආපු ගාම සිනමාවත් උඩට ආවා. අපි දන්න මාලන් බැන්ඩ්‍රෝ පවා වේදිකාවෙන් ආපු නළුවෙක්. ඉතින් මේ අපේ රටේ සිනමාවේ තරුවක් ඔබ නම් කරන්න කිව්වොත් වේදිකාවේ ආපු එක්කෙනෙක්. නමුත් වේදිකා නාට්‍ය කියලා කතා කරමින් අද වෙනකොට වේදිකා නාට්‍ය නළුවෙක් නේද වගේ එකක දැන් එයා තාම පාරම්පරික වැඩක් කරන්නේ වගේ එකකට ඇවිල්ලා තියෙනවා. නමුත් තාම නවීන අලුත්ම සංකල්පයන් කතා කරන නිතරම අලුත් වෙන තැන එකම තැන තමයි වේදිකාව. ඒක සජීවී නිසා අපි ආලෝකය, අපි තාක්ෂණය, අපි මියුසික්, අපි කොරියෝග්‍රැෆි, කස්ටියුම් සෙට්ස් පවා පාරම්පරිකව පාවිච්චි කරන්න බෑ. ඒවා දැන් යල් පැනලා තියෙන්නේ. අපි නිතර අලුත් වෙන්න ඕන. මම දකිනවා මේ වෙන රටවල් වල ඒ ඕඩියන්ස් එකක් ඇවිල්ලා තියෙන්නේ තියට එක පදනම් කරගෙන. හොඳ තියටර්ස් තියෙනවා. අපේ රටේ තියට එකට ඇද ගන්න හොඳ තියටර්ස් නැහැ. ඉතින් අපි හැමදාම කතා කරපු දෙක තියට 25ක් තියෙනවා නම් දිස්ත්‍රික්ක 25කට හොඳ මට්ටමින්. අවම තරමේ අපිට මේ නාට්‍ය කලාව මේ රටට සෑහෙන්න මේ ධනාත්මකව මිනිස්සුන්ව වර්ධනය කරන්න තැනකට යොමු කරන්න පුළුවන් වෙනවා. හොඳයි අපි බලාපොරොත්තු වෙමු මතුවට එහෙම දෙයක් සිද්ධ වෙයි කියලා, එහෙම දේවල් නිර්මාණය වෙයි කියලා. දැන් මේ මම හිතන්නේ මේ වෙනකොට නාට්‍ය 12ක් පමණ නිර්මාණය වෙලා තියෙනවා නේද? ගිරිකූට කාශ්‍යප, විකාරම හැන්දෑව මේ වගේ නාට්‍ය බොහොමයක් නිර්මාණය වෙලා තියෙනවා. අපි එකක් බලලා ඉමුද? පොඩ්ඩක් බලලා ඇවිල්ලා අපි නැවත කතාවට සම්බන්ධ වෙමු. අපි සූදානම් වෙන්නේ ගිරිකූට කාශ්‍යප නරඹලා ඇවිල්ලා නැවත කතාබහට සම්බන්ධ වෙනවා නාට්‍ය සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න. සැබෑ සංග්‍රාමයක් තුළ කිසිදා ජයග්‍රහණයක් නොමැත. ජාත්‍යන්තර නාට්‍ය අත්දැකීමක් ලෙසින් කලාකරුවන් ගැන කලාකරුවන් කියන කතාවක්. බලන්වියතුනි හදවතින් බැලිය හැකි සංග්‍රාමයක්.
වේදිකාවේ සංග්‍රාමය දිනූ සීගිරියේ කතාව. ගිරිකූට කාශ්‍යප. ගිරිකූට කාශ්‍යප එතකොට හිනාවෙලා මිනිත්තුවක් විකාරම හැන්දෑව රාවණ ආදරේ හුස්ම ළඟ මේ තේමාවන් මේ ප්‍රස්තුතයන් ටිකක් වෙනස් සහ ඔබේ නමුත් ටිකක් වෙනස්නේ කොහොමද මේ වලට සිතුවිලි එන්නේ සහ දැන් ඔබ මේ පිටපත් රචනය කරනකොට මොන වගේ අදහස් ඇතිවද සහ මොන වගේ සංකල්පද විශේෂයෙන්ම තෝරගන්නේ? ඔව් දැන් ඔය ගිරිකූට කාශ්‍යප 2016 රාජ්‍ය නාට්‍යවලදී අපි බොහෝ සම්මාන ගත්ත නාට්‍යයක්. ලංකාවේ සංගීතම නාට්‍ය නෑ. ඔව්. අපි දැන් ඔය යුරෝපයේ අපි දකිනවා ඔපෙරා කියන ගායනය වාදනය ප්‍රමුඛ කරගත් ජනකාන්ත නාට්‍ය තියෙනවා. ලංකාවේ එහෙම නාට්‍ය කලාවක් තිබුණේ නෑ. 2016 කියන්නේ හරිම දුෂ්කර කාලයක්. මේ වගේමයි අපේ හැමදාම හැම අවුරුද්දක්ම නාට්‍ය කරන එක්කෙනෙක්ට දුෂ්කරයි. දුෂ්කර වෙන්නේ මේ රටේ හරි අමාරුයි වැඩේ කරන්න. ඒ කියන්නේ කොරෝනා තිබුණත් නැතත් දුෂ්කරයි. දුෂ්කරයි. ඒතකොට ගිරිකූට කාශ්‍යප කියන්නේ මිලියන 2.5ක් වේදම් කරලා කරපු නාට්‍යයක්. මොකද ඒක සංගීතමය නාට්‍යයක්. ඒක සංගීතමය නාට්‍යයට අවුරුදු 1.5ක් රිහර්සල් කරලා තියෙනවා. සජිත ඇන්තනි තමයි මේ ප්‍රධාන චරිතය කරේ. කාශ්‍යපගේ චරිතේ. ඒක ඩොක්ටර් ආර්යවංශ රණවීරයන් ලියපු පිටපතක් මම නවීකරණය කරමින් කරපු වැඩක්. ඩිරෙක්ට් කරමින් කොරියෝග්‍රැෆි කරමින් කරපු නිර්මාණයක්. ඒක සංගීතමය නාට්‍යයක් නිසා සෑහෙන සංකීර්ණ හැම තනුවක්ම හැම ඩයලොගයක්ම මෙලඩිත් එක්ක යන්නේ. එතකොට ඒක ලොකු අභියෝගයක්. අපේ රටේ මිනිසුන්ට ඒක අලුත්. මගේ කන්සෙප්ට් එකේ තිබුණ සීගිරිය හදන එක. කාශ්‍යප සීගිරිය හදන්න විදිය. සීගිරිය කොහොමද ප්‍රතිනිර්මාණය කරන විදිය. ඒක හරිම ප්‍රහර්ෂයක් තාම. මම දැනටම විශ්වාස කරන් ඉන්නවා මම වේදිකාව තුළ රැඳුනට මාව ඉදිරියට සිනමාකරුවෙක් විදිහට අඳුනගනිවි. එතකොට මගේ ඔළුවේ තියෙන්නේ ගිරිකූට කාශ්‍යප සංගීතමය චිත්‍රපටය. ඒක අපි දකිනවා යුරෝපයේ ඕන තරම්ම ඇමරිකාවේ සංගීතමය චිත්‍රපට තියෙනවා. يعني ඒවා තාත්විකයි වෙයි සංගීතයාත්මකව යන්නේ. නමුත් අපේ රටේ එතනට තාම පොසත් නැහැ. නමුත් අපිත් පොසත් වෙන්න ඕන හැම අතින්ම එතනට යන්න. ඉතින් ඒ වගේම මගේ අනිත් නාට්‍ය ගත්තොත් ඉතින් පුළුවන් නම් අල්ලගන්න ගත්තොත් ඉතින් තනිකරම දේශපාලන නාට්‍යයක්. ඒ නාට්‍ය මම මේ කියන නාට්‍ය එකක්වත් මම නතර කරලා ඉවරයි. ඒවා එහෙම නේ. ඒවා මම සූදානම්. මම කරන්න සූදානම්. මේ රට විවෘත වුණාට පස්සේ දර්ශන වාර හම්බෙනවා නම් මගේ නාට්‍ය මම අර තිත තියන්න සූදානම් නෑ. මොකද එහෙම තිත තියන්න තරම් තැනක නෙමෙයි වේදිකාව තියෙන්නේ. වේදිකාව නැවත උපදින. මොකද අපි ටෙලිනාට්‍යයක් හරි සිනමා කෘතියක් හරි ගත්තොත් ඒක ගබඩා වෙනවා. ඒක ඕන එක්කෙනෙක්ට බලන්න පුළුවන්. වේදිකාවෙම ගබඩා වෙන්නේ ඒක සජීවි. හැබැයි අපි එක ෂෝ එකක් කරලා සතුටු වෙලා විසිරියන්න බෑ. අපි ෆොටෝස් ටිකක් දාලා වීඩියෝ එකක් දාලා YouTube එකට සතුටු වෙන්න බෑ. මොකද වේදිකාව කියන්නේ සජීවි. ඒකයි මේකේ තියෙන දුෂ්කර තත්ත්වය. මගේ රාවණ ආදරේ හුස්ම ළඟ 2011 මම විශ්වවිද්‍යාලයේ අවසාන වසර ශිෂ්‍යයෙක් විදිහට කරපු නිර්මාණයක් දර්ශන වාර ඒ කාලෙත් 40ක් විතර ගියා. බොහොම අමාරු කාලේ. ඒතර මිනිස්සු ආදරෙන් වැළඳගත්ත විශේෂයෙන් විශ්වවිද්‍යාලවල අය ගොඩාක් කැමති අපි විශ්වවිද්‍යාලවල ඉන්න නිසා අපේ විශ්වවිද්‍යාලවල සම්බන්ධතාව තිබුණේ ඒ කාලේ. ඒ නිසා අපේ නාට්‍ය මුල් කාලේදී අපි ඒ මට්ටමින් පවත්වගෙන ගියා. දැන් වෙනකොට මම වෙනම ඔඩියන්ස් එකක් කොළඹ සහ නගර ආශ්‍රිතව ශිෂ්‍යයන්ව ගොඩනගාගෙන හදාගෙන තිනවා. මේ නාට්‍ය කලාව කරගන්න බෑ අපිට කියලා ඔඩියන්ස් එකක් අල්ලන් හිටියේ නැත්තම්. අපිට ඉන්න ඔඩියන්ස් එක හඳුනාගෙන ඒක ටික ටික වැඩි කරගන්න ගමන් තමයි මේ වැඩේ කරන්න ඕන වෙන්නේ. ඉතින් hina වෙලා මිනිත්තුවා 2015 හොඳම නාට්‍ය වුණා යෞවන නාට්‍යවල හොඳම නිලිය නළුව සහාය නළුව හැම සම්මානයක්ම හම්බෙලා. ඉතින් සම්මාන ගන්න නෙමෙයි අත්‍තරම නාට්‍ය කරන මම නාට්‍ය පවත්වාගෙන යන්න. ඒ තුලින් මා ලබන සතුට තමයි මම බෞද්ධ දර්ශනයේ මගේ නාට්‍ය වලින් ඉස්මතු කරන එක්කෙනෙක්. මම මේ ලෝකේ මේ ලෝක ඉතිහාසය ලංකාව ඉතිහාසය හැම දෙයක්ම අධ්‍යයනය කරන්න කැමති එක්කෙනෙක්. මගේ අලුත් නාට්‍යයක් වෙනවා ඉතිහාස ජවනිකා කියලා. මගේ අලුත් නාට්‍යයක් වෙනවා සිංහල ජවනිකා කියලා. සිංහල විෂයම ළමයි දැනගන්න පැයකමාරේ නාට්‍යයක් හැදුවොත් ළමයිට ලේසි උගන්නන්න. ඉතිහාසය ලෝක ඉතිහාසය ඉන්දියන් ඉතිහාසය ලංකාවේ ඉතිහාසය පැයකමාරට ගන්න පුළුවන් නම් ළමයිට ලේසි ඉගෙන ගන්න. අපි ඔය හැම එකෙම ගුණාත්මක භාවය රඳා පවත්වා ගන්න. ගුණාත්මක භාවය රඳා පවත්වා ගන්නේ මම මගේ නාට්‍යවල වර්ක්ෂොප් කරනවා අනිවාර්යයෙන්ම. නාට්‍යයක් සඳහා මම ගොඩාක් වෙලාවට 80% ගන්න ආධුනික නළුවෝ. ආධුනික අය තමයි ප්‍රැක්ටිස් කරන්න කැමති. ඒගොල්ලෝ දන්නවා මේ වේදිකාවේ තියෙන වටිනාකම. ඒගොල්ලෝ ඒකට ප්‍රැක්ටිස් කරන්න කැමති නිසා තමයි ගන්නෙ. ඔවුන් එක්ක ඕන තරම් මට අත්දැක බැලීම් කරන්න පුළුවන්. ප්‍රවීණ අයත් එක්ක අත්දැක බැලීම් කරන්න බෑ. ඒගොල්ලෝ
ඒගොල්ලෝ යම්කිසි තැනකට ඇවිල්ලා ඉන්නේ. ඒගොල්ලෝම ගන්න පුළුවන් වෙන්නේ යම්කිසි කැරක්ටර් එකක් මෙන්න මේකයි ඔයාට කරන්න තියෙන්නේ කියලා. හැබැයි ඒගොල්ලෝ වැඩිපුර දාගත්තොත් අපිට ඕන එක කරන්න බෑ. ඒ නිසා මම විශේෂයෙන්ම වැඩිපුරම විශ්වාස කරන්නේ ආධුනික අය. දක්ෂ තරුණ තරුණියෝ ඉන්නවා අපේ රටේ. ඉතින් මම රූපණ පාඨමාලා නිතරම 2012 ඉඳන්ම පවත්වාගෙන ගියා. ඒ රූපණ පාඨමාලා වලින් එන දක්ෂ අයව තමයි මගේ නිර්මාණ වලට දායක කරගන්නේ. කොටසක් ඉන්නවද වෙන් වෙලා මේ අයම පමණයි මම සම්බන්ධ කරගන්න කියලා? ඔව් මගේ රූපණ පාඨමාලාවට එන අයට ඔක්කොට මගේ නාට්‍ය වල අවස්ථාව විවරණ වෙනවා. මම පිටින් ගන්නේ මගේ ටීම් එකේ මේනක රාජපක්ෂ, ජගත් චමිල, මල්කාන්ති ජයසිංහ, ජයනාත් බණ්ඩාර, ප්‍රසන්නජිත් අබේසූරිය ඔය වගේ ප්‍රවීණ විශේෂ වැඩ කරන මගේ හිතවතුන් කීප දෙනෙක් ඉන්න. මම වුණ ආරාධනා කරනවා යම් යම් අවස්ථාවන් වලට. ඒ ඇරෙන්න බහුතරේ ඉන්නේ ආධුනිකයි. හැබැයි ඒගොල්ලෝගේ ආධුනිකත්වය අපේ ඉන්නේ වේදිකාවේ. ඒ තරම් මම ප්‍රැක්ටිස් කරනවා කට්ටියත් එක්ක පරිශ්‍රණ කරනවා. ඒ පරිශ්‍රණ වල ප්‍රතිඵලයක් විදිහට තමයි වේදිකාවේ මහා ආශ්චර්යයක් දකින්න ලැබෙන්නේ. මගේ නාට්‍යවල තියෙන්නේ මේ මැජික් එකක්. මම විශ්වාස කරනවා මම මේ මැජික් එකට කැමතියි. සිනමා කෘතියක් වගේ නිතර වෙනස් වෙන්න ඕන සහ ඒක ප්‍රහර්ෂයක් වෙන්න ඕන. නැත්නම් අපි වේදිකාවෙත් අපි මේ වගේ වාඩි වෙලා කතා කරන සංවාදයක් බලන්න මිනිස්සු වෙන්න ඕනේ නැහැ. මේ කතා කරන සංවාදය තුල පවා කුතුහලයේ දෙගිඩියාව ඊළඟට විස්මය ඒකේ ආලෝකය ඒ එතන භාවිතා කරන සංකේත ඒ හැම එකක්ම මිනිස්සුන්ව මේකට ඇද්ද ගන්න ඕන කාන්දම වගේ. නමුත් අපේ රටේ ගොඩාක් වෙලාට පේන්නේ මේක අර විෂයක්. මේක නාට්‍යාරං කලා විෂයක්. මේක ඉගෙන ගන්න ඕන. මේක ඉගෙනගෙන කරන්න ඕනේ. එහෙම එකක් නෙමෙයි මේ වින්දනය සඳහා විනෝදය සඳහා හමුවන සුන්දර අවකාශයක්. මේකේ බරක් නෑ. සමහරක් අය හිතන වේදිකා නාට්‍ය අමාරුයි. ඒක බලන්න තේරෙන්නේ නෑ. ඒ මතයක් ගිහිලා තියෙන මේක අමාරුයි මේක මේ සම්භාවයයි සම්භාවය කියලා එකක් නෑ. සම්භාවය වෙලා තියෙන පරණ වෙන්න එක සම්භාවය වුණා. නැත්තම් දැන් මං කරන නාට්‍ය දැන් මං සම්භාවය කියලා කියන්නේ නෑනේ. වෙයි මං මිය ගිහිලා අවුරුදු 200කින් පස්සේ සමහරක් වෙලාවට ගියයි ඒක සම්භාව්‍ය නාට්‍ය කලාවක් තිබුණා. ඒක ඉතින් ඒ බොරු කතන්දර. අපි හැමෝම කරන්නේ මේ ප්‍රේක්ෂක වින්දනය සඳහා විනෝදය සඳහා හොඳ දෙයක්. හොඳ දෙයක්, දැනෙන දෙයක්, රසවත් දෙයක් කරන්නනේ. ඒ දේ තමයි අපි මේ කරන් යන්නේ. ඉතින් මගේ නාට්‍ය මගේදී මේ නිර්මාණ 12ම මට මාර ආඩම්බරයක්. මම දැන් මේ කොරෝනා සමයේත් පුහුණු වීම නතර කරන්නේ නැතුව ආර්ථික වාසියක් කිසිම නැති වුණත් ඒ පුහුණු වීම දිගටම ඒ නාට්‍ය වල පවත්වගෙන යනවා. නැත්නම් ඒ නාට්‍ය මිය යනවා. හොඳයි අපි එතෙන්ට අනිවාර්යයෙන්ම කතා බහ කරමු. ඊට කලින් මම හිතුවා රතු මගුල් කපුවා නාට්‍ය බලන්න ඕනේ කියලා මේනක රාජපක්ෂගේ ප්‍රථම වේදිකා නාට්‍ය නේද? ඔව්. එහෙමනම් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. අපි බලලා ඉවර වෙලා නැවත කතා බහට සම්බන්ධ වෙමු. මුහුදු වැල්ලට මෙයට වුණු අතීතය ආරවුස්සමින් රචකයාට ලියන්න ආවේශ සපයන්නේ ඈ. මේ හැම මිනිහෙක්ම ජීවත් වුණේ මේ මහමුදේ. උන් මරුණම වැළලුටෙත් මේ වැඩි අසිනයි. තුන්ගේ හදුරා තුන් හැමදේම හොයනවා ඒ තුන් ආදරේ හොයන්නේ යමුන් කෑම පල් කරනවා කෑම පල් කර උද්ඝෝෂණය කර කෑම කීතු කරනවා Valeu. Please. Valeu බාහිර දෙන්න. ඔස මම අමින් මට ඕන වුණා වචන වලට වැඩි දෙයක් උඹට එවන්න. ඒ නිසා මම මගේ කටහඬ සින්දු කියන කූඩුවට දාලා श्रेष्ठाई लिंब बेदने को श्रेष्ठाई बाइसिकल पादिने को श्रेष्ठाई चेगुवेरा श्रेष्ठाई फिदेल कास्ट्रो श्रेष्ठाई लेओन कार्यो श्रेष्ठाई හොඳයි. දැන් වේදිකා නාට්‍යයක් කරන්න අනිවාර්යෙන්ම දැන් ඔබ කිව්වා වගේ ආර්ථිකය අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. මොකද සෑහෙන වියදමක් යනවා සංගීතමය නාට්‍යයක් කරන්න අපි කලින් කතා කරා වගේ ලොකු වියදමක් යනවා. මේක අපි අනිවාර්යෙන්ම ඒක අපිට හම්බුනේ නැත්නම් අපි අතින් හරි ඒක කරන්න ඕනේ. කොහොමද මේ අභියෝගයට මුහුණ දෙන්නේ? කොහොමද මේ දේ කළමනාකරණය කරගන්නේ? විශේෂයෙන්ම මේ ලංකාවේ? ඔව්. ඇත්තටම මේ ගොඩාක් අය මේ වේදිකා නාට්‍ය කලාව අතහරලා යන්නේ
ඒක තමයි හේතුව. සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ කාරණාව නාට්‍යකාරයෙක් විදිහට මොකටද බං මුදු වලලු මාල උගස් තියලා නාට්‍ය කරන්නේ කියන කතන්දරේ නෙවෙයි ප්‍රසිද්ධ කාරණාවක් ඕක. නාට්‍යකාරයෙක් වුණාම මේ තමන්ගේ රත්තරන් බඩු ටිකයි ගෙදර රත්තරන් බඩු ටික උගස් කරනවා. මොකද සල්ලි කට්ටියෙන් ඉල්ලගන්න බෑ. තමන්ගේ වියදමෙන් තමයි නාට්‍ය කරන්නේ. ඒක තමයි මේ හැටි. නමුත් මං හිතනවා ඒ තැන අපිත් හිටියේ ඇත්තටම 2011-12 මුල් කාලේ හරි අමාරුයි. මොකද අපි විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙච්ච ගාම රැකියාවක් නොකර ආර්ථිකය පිළිබඳව කිසිම අදහසක් නැතුව තමයි නාට්‍ය කරන්නේ. එතකොට හරි අමාරුයි. නමුත් මගේ නාට්‍යවලදී මට හොඳ සංවිධායකයෙක් හම්බෙලා ඉන්න ජුර්ෂිමාල්. ජුර්ෂිමාල් තමයි ගුත්තිල කාව්‍ය නාට්‍යයේ නිෂ්පාදකයා වුණේ. මගේ සාකුන්තලේ නාට්‍ය නිෂ්පාදකයා. සහ මම ඕන වෙලාවක මගේ නාට්‍යයක් පෙන්වමු කිව්වොත් ඔහු ප්‍රමුඛත්වය ගන්නවා නාට්‍ය සංවිධානය කරන්න. ඉතින් ඒ වගේ ජෝඩ්ෂීමාල් වගේ සංවිධායකවරු 5-6ක් අපිට ප්‍රදේශ කිහිපයක ඉන්නවනම් මේ වැඩේ කරන්න අසීරු නෑ. මොකද හැමෝටම නාට්‍ය කරන්න බෑ. ඕනනම් පිටිසක් එකතු කරන් අපි නාට්‍යයක් කරමු කියලා කරත හැකි. ඒ ශිල්පීම හැලිලා යනවා මෙයත් එක කරන්න බෑ මේක වැඩේ නෑ කියලා. ඒ කියන්නේ හරි අමාරු වැඩක් මේක. ඒ කියන්නේ ඒක කරන්න පුළුවන් අතලොස්සයි. නාට්‍යකාරයෙක් වෙන්න හැමෝටම බෑ. මම කෙටි නාට්‍යයක් කරා මම අර නාට්‍යයක් කරා කියලා නාට්‍යකාරයා කියන නම දෙන්න ඕනේ නෑ. ඒක හරි අමාරු වැඩක්. නාට්‍ය 3-4ක්වත් එයා කරගෙන එයා වැඩක් කරගෙන මේ අපිට පේනවා නම් අන්න ඔහු නාට්‍යකාරයෙක්. මොකද එක නාට්‍යයක් ආසාවට කරන අය ගොඩක් ඉන්නවනේ. ඒගොල්ලෝ නාට්‍යකරුවෝ වෙනවා. අපේ රටේ නාට්‍යකරුවෝ වැඩි. සම්මාන ලෙවල් වැඩි. කෙටි නාට්‍ය ලෙවල් ගොඩාක් තියෙනවා. ඉතින් නාට්‍යකාරයෝ තමයි බිහි කරන්නේ. සහ සම්මාන ලබාගත්ත නළුවෝ බිහි කරන්නේ. මම කියන්නේ ඒක නෙමෙයි වෙන්න ඕන. අපි මොකටද නාට්‍ය පෙන්වන්නේ? මොන වගේ ඔඩියන්ස් එකක්ද අපි අල්ලගන්නේ? ඒ ඔඩියන්ස් එක කොහොමද නාට්‍ය කියන ඔඩියන්ස් එකට ටික ටික වැඩි කරන්නේ? නාට්‍ය බලන ඔඩියන්ස් එකට. දැන් වෙලා තියෙන්නේ දැන් අපේ කුස්සිය කියලා කියමු කුස්සිය සිද්ධ වෙන දේ දැන් channel එකක පෙන්නනවා YouTube channel එකක. දැන් මිනිස්සු ඒව බලනවනේ. මිනිස්සුන්ට හරි කැමති එදිනෙදා ගෙදර සිද්ධ වෙන දේවල් බලන්න. ඒ තැනටම රසවින්දනය දැන් පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. බාල වෙලා තියෙන්නේ. ඒක 21 වෙනි සියවසේ ප්‍රවණතාවය. ප්‍රවණතාවය. දැන් අපි 20 වෙනි සියවසේ අගභාගය ඒ දශකයේ හොඳම දශකය වුණා ලංකාවේ විශේෂයෙන්ම 56 මනමේ බිහිවීම සිට ඒ හොඳ නාට්‍ය ටිකක් ආවා. ඒක දැන් බැස්ම තියෙන්නේ. බැස්ම කියලා අපි ඒකට බයින්න බෑ. අපේ මිනිස්සු තියෙන කලාකාරයෝයි ඔක්කොම විශේෂයෙන් මගේ දශකයේ වල අය. මම 80 දශකයේනේ. 80 දශකයේ අය තමයි දැන් නාට්‍යකාරයෝ විදිහට පොඩ්ඩක් ඔලුව උස්සගෙන ඉන්නේ. 80 70 90 දශකවල ඉපදිච්ච අය. ඉපදිච්ච අය තමයි දැන් මොකද 2008 කලින් ඉපදිච්ච අයට තේරෙනවා මේ වැඩේ සිස්ටම් එක අවුල්. මේක අවුල් මීට වඩා හොඳට තිබුණා කියන එක දැනෙනවා. දැනුණට ඒක බනින්න බෑ. සාප කරන්න බෑ. ද්වේෂ කරන්න බෑ. මොකද මේ අපි නිතරම මම විශ්වාස කරනවානේ මේ වෙනස් වීම කියන එක. වෙනස් වීමට අපි හුරු වෙන්න ඕන. ඒ වෙනස් වීමට හුරු වෙලා ඒ යන්නන් වාලේ ගහගෙන යන එක කරෝතින් අපේ හෘද සාක්ෂි මේ යනවා. නමුත් අපිට පුළුවන් නම් වෙන්න ඕන දේ මේක. නමුත් ගහගෙන යන්නේ මෙහෙමයි. ඒක කොහොමද නිවැරදි පාට හරවන්න කියන උපක්‍රමශීලී පරිකල්පනය තමයි ඕන වෙන්නේ. අලුත් විදිහට හිතන එක. මම නිතරම දකින දෙයක් තමයි අපේ පරම්පරාවේ කට්ටියකින් ඒක වෙනවා අඩි අඩුයි. වෙන්නේ බනින එක. හැමෝටම බල මොනවද ඒකෝ කරන්නේ ෆෝන් එකක් කරන එක. ඔව් ඒක විවේචනය කරන. ඒක වෙන්න ඕන කොහොමද කියන එක වෙන්නේ නැහැ. එතකොට වෙන්නේ තව තවත් අපි අතර පරතරේ වැඩි වෙනවා. මේ අලුත් පරම්පරාවේ අය ඉපදිලා තින්නේ ෆෝන් එකත් එක්ක. පුංචි එක්කෙනෙක් සතුරු කරන්න දෙන්නේ ෆෝන් එක දෙන්නේ. සහ එයා අඬනකොට ෆෝන් එක දෙන්නේ. ඉතින් ඒ ළමයට කොහොමද වේදිකාවට ගෙන්න ගන්නේ? ඒක අභියෝගයක්. නමුත් එහෙමයි කියලා මේක බැන ඉඳලා හරියන්නේ නැහැ. ඊට වඩා වේදිකාව පෝෂණය කරන්න ඕන. වේදිකාව සාර්ථක කරන්න ඕන. ඒක රජය කරන්න ඕනනේ කියන කතන්දරේ එනවා. ඔව් රජය කරන්න ඕන. රජය කරන්නේ නැත්නම් කොහොමද අපි කරන්නේ? ඒ කතිකාවතක් නැහැ. මං හිතනවා අපේ රටේ වෙලා තියෙන කලාකාරයෝ තමන් වේදිකාව තුළ පොළොවට පය තියන්න කියලා කලා ශේෂ්ත්‍රයට පය තියන්න කියලා වේදිකාවට ඇවිල්ලා ඉවරලා ඒගොල්ලෝ වෙන මාධ්‍යයකට යනවානේ. වෙන මාධ්‍යයකට ගිහිල්ලා වැඩ කරන්නේ තාම වගකීම් විරහිතව. දැන් මම දකින වේදිකාවේ මහා අදහස් දරන අය මම දකින්න ඔය නළුව ගොඩාක් අය වේදිකාවේ පිටපත බලලා එන්නේ. හැබැයි මේ පිටපත බෑ. ලස්සන නාට්‍යයක් වෙන්න ඕන. අපි මිනිස්සුන්ට මුණ දෙන්නේ කොහොමද? මේ නාට්‍ය බලලා මිනිස්සු කතා කරන්න එනවා. වගේ අදහස් තමයි ගොඩක් අයගේ තියෙන්නේ. නමුත් ඒගොල්ලෝ ඇඩ් කරන ටෙලි නාට්‍ය බැලුවට පස්සේ කොච්චර බොළඳද? ඒගොල්ලෝ කියන්නේ සල්ලි නැහැ නේ. අපිට සල්ලි දෙන්නේ නැහැ නේ කවුරුත් කියලා. නමුත් ඒගොල්ලෝ එතනට වැටෙන්නේ නැතුව ඒගොල්ලොන්ට මේ මාවත වෙනස් කරගන්න. මොකද
මේ මෙහෙම රැල්ලට යන්නේ. ඒ රැල්ලට යනවා. ඒ රැල්ල හොඳ පැත්තට ගියා නම් හරිනේ මං කියන්නේ. මේ හොඳ පැත්තට යවුවනේ හරිනේ. මේ රැල්ල යන්නේ හොඳ පැත්තට නෙමෙයි. ඒ ජනප්‍රිය කලා කියන කලාව මතු පිටින් බාහිරින් අල්ලා ගැනීම කියන කාරණාවට නතු වෙලා තියෙන එක කොහොමද හරවන්නේ කියන කාරණාවට අපි ඉතා ඉක්මනින්ම එන්න ඕනේ කියන එක තමයි මගේ අදහස. ඔව්. ඉතා ඉක්මනින්ම අපි දැන් බලන්න ඕනේ මේ හින හොයාගෙන කියන මේ නාට්‍ය කොටස. ඔබ තමයි ඒකේ රංගනයෙන් දායකත්වය ලබා ඒක මේ ටෙලිෆිල්ම් එකක්. ටෙලිෆිල්ම් එකේ තීම් සෝන් එක තමයි යෝග. බලන්න සූදානම් වෙන්නේ. 2014 නේද? 14. 2014. අපි එහෙනම් ඉක්මනට බලලා ඇවිල්ලා ආයෙමත් කතා බහට එකතු වෙනවා. පියමං කළමග කටුවෙන් හුණායටි පතුලේ කිරි ගැහෙන එක නොකී කතාවක් ඉකි බින්දා හිත ඇතුලේ හීන හොයාගෙන පියමං කළමග කටුවෙන් හුණායටි පතුලේ කිරි ගැහෙන එක නොකී කතාවක් ඉකි බින්දා හිත ඇතුලේ ගිනියම් නගරේ ඇවිලුණු මගේ සිත සිතුවිලි පොදියට මගෙන් හිමි කළ මගේ ලොවක් ගැන හීනම වූ බව දන්නේ කවුරුන්දෝ දන්නේ කවුරුන්දෝ ගලානෙත් කෙවෙනි අගින් ගිය අතීතයක සරදම් කළ මතකය ගෙවා දමාද හිනාවුනත් හෙට පමා වැඩි බව දන්නේ පියමං කළමග කටුවෙන් හුණායටි පතුලේ කිරි ගැහෙන එක නොකී කතාවක් ඉකි බින්දා හිත ඇතුලේ
2014න් පස්සේ නැවත ඔබ වේදිකාවට ගොඩ වුණේ නැහැ. ඔබ රචනා කළා. ඇයි හේතුව? ඔව් අර සින්දුව ගැන චුට්ටක් කියන්නම්. ඒක මම නාට්‍ය ආරං කලා අධ්‍යනාංශයේ 2013-14 සහකාර කතිකාචාර්යවරයෙක් විදිහට වැඩ කරා. ඒකේ ඉමේජ් ආර්ට්ස් කියන විෂය හදාරපු දරුවන්ගේ මේ අවසාන පරීක්ෂණයේ විදිහට ඒගොල්ලෝ කරපු ටෙලිෆිල්ම් එක තමයි ඕක. මට විශ්වවිද්‍යාලය පිළිබඳ මතකය රැඳිලා තියෙන ඒ සින්දුව සහ මම ඒ අවුරුදු දෙකේ මේ නාට්‍ය ආරං කලා අධ්‍යනාංශයේ මට බාර කරපු නාට්‍ය කණ්ඩායම් මේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකත් එක්ක බැකී සහ hina වෙලා මිනිත්තුවක් කරා. ඒ දෙකම රාජ්‍ය නාට්‍යවලේ ඉදිරිපත් වුණා. යෞවන නාට්‍යවලේ සම්මාන ගත්තා. මට මගේ මතකේ විශ්වවිද්‍යාලේ වැඩ කරපු අවුරුදු දෙක තුල ස්වර්ණමය මතකයක් විදිහට තියෙන නිර්මාණ තුන තමයි බැකී hina වෙලා මිනිත්තුවක් සහ හීන හොයාගෙන. ඒ 2014 මාව ඒගොල්ලෝ ඒ කැරක්ටර් එකට ගැලපෙනවා හින්දා මාව ගත්තේ. ප්‍රසාත් අලුත්වත්ත කියන මල්ලි තමයි ඒ අධ්‍යනාංශයේ ඒ කණ්ඩායම් බාර වැඩ කරේ. රසංග කියන මල්ලි තමයි ඔය ගීතේ රචනා කරේ. හොඳ ගීපද රචකයෙක් වූ. ඉතින් ඒ සින්දුවට මම හරි කැමතියි. ඉතින් ඒක මගේ නිර්මාණයක් නෙමෙයි, මම රංගනයෙන් දායක වෙච්ච ගීතයක්. ඇත්තටම මම නළුවෙක් වෙන්න ආස කරපු මම නළුවෙක් වෙන්න වැඩ කරනකොට මම අධ්‍යක්ෂකවරු කීප දෙනෙක් ගා වැඩ කරනකොට මම දකිනවා මේ වචන වැඩි ක්‍රියාව අඩුයි. එතකොට පිටපත් ලියන එකට අදහසක් නැහැ. පරිවර්තන වෙනත් කෘති තමයි පරිශීලනය කරන්නේ. ලියන වැඩේ මම 2004 වගේ කාලේ ඉඳන්ම අත්දැක බැලුවා. හරිම අමාරුයි. මටත් මේක එපා වෙනවා. අතාරින්නම තමයි හිතෙන්නේ. නමුත් try කළා 2011 හොඳ නාට්‍යයක් හැදුනා. 2013 ඌ වීරයා කියලා හොඳ නාට්‍යයක් හැදුනා. ලියන එක හරිම මාව අගය කරන ප්‍රජාවක් රසික පරිෂදයක් හැදුනා. ඒවත් එක ලියන එකත් එක්ක අධ්‍යක්ෂණ කාර්යභාරයට ගියාම මේ නළුවා කියන එකට එන්න ඉඩ නැහැ. නළුවාව යටපත් වෙලා මගේ අධ්‍යක්ෂකවරයා සහ මගේ රචකයා කොරියෝග්‍රාෆර් මතු වෙන්න පටන් ගත්තා. ඉතින් ඒක මතු කොච්චර කාලයක් ගියාද කිව්වොත් මම 2013 කළු මෙනොරා මියුසික් වීඩියෝ එක කරේ. ඒක සම්මානත් ලැබුවා යම් මාධ්‍ය ආයතනයක. 2014 ඔය ගීතේ රංගපෑවට පස්සේ මම මුකුත් ප්‍රසිද්ධ රංගනයක දායක වෙලා නැහැ. 2015 16 17 18 19 20 21 කියන අවුරුදු 7 තුල පූර්ණ කාලීනව වේදිකාවත් එක්ක අලුත් නිර්මාණ කරමින් ශිෂ්‍ය ප්‍රජාවක් හදමින් වැඩ කරන් ගියා. නමුත් මට හිතුණා මේ කොරෝනා සමයත් එක්ක මම කලින් හිටියේ. ඒකට විවේකයක් හම්බුණා. දැන් මේවා කරන ගමන් මේක කරන ගමන් කරන්න පුළුවන්. මේක කරන ගමන් කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය පෞරුෂය, ඒකට අවශ්‍ය ශක්තිය, පිරිස් බලය මං ගාව තියෙනවා. ඒ නිසා පුංචි අත්අදා බැලීමක් කරන්න තමයි අර උෂඹේක් මං කියන මම ඊළඟට අපි බලන්න යන්නේ ඒක අපි කියලායිමු. ඊට පස්සේ අපි බලන්නේ. උෂඹේක් මං කියන සින්දුවේ රූප රචනාව අධ්‍යක්ෂණය කරන්න මම හිතුවේ මම රඟපාමින්. ඉතින් මේ කොරෝනා කාලෙම ටක් ගාලා දවස් දෙකක් දාගෙන ඉවරලා ඒ වැඩේ කරේ. 2014 VOC කියලා ටෙලිනාට්‍යයක් ගියා. ඒ ටෙලිනාට්‍යෙට ගීපද රචනය කරේ මම. ඒකේ ඇතුලේ තිබුණු ගීතයක් මේක. ඒ ගීතය නැවත සංගීතවත් කරලා ලස්සනට අපි මේ මියුසික් වීඩියෝ එක කරා. ඒකට හොඳ ප්‍රතිචාර තියෙනවා. මේ දැන් මාසයක් විතර වගේ කාලයක් වෙන්නේ ඕක දැන් එලි දක්වලා. උෂබේක් මං කියන එකේ අදහසත් අපි කියමු. ඔව් උෂබේක් මම මේක මේ ටීම් එකේම තියෙන්නේ මේ යාළුවා කියන එක්කෙනා අපේ ජීවිතය හදවත වගේම හදගැස්ම වගේම සෙවණැල්ල වගේම අපේ ගාව ඉන්න එක්කෙනා. නමුත් අපිට යාළුවට වඩා අපේ හිත යන්නේ මේ කාම ලෝකයට. ඇහැ පිනවන්න, කන පිනවන්න, ස්පර්ශය පිනවන්න තමයි යන්නේ. ඒකට ගියාට අපි ඉන්න මේ මහ පොළොවේ මේ වාල්ලා මේ වාඩි වෙලා ඉන්න පොළොවේ තියන් ඉන්න මහ පොළොවේ මොකද්ද? ඒකේ තත්ත්වය මොකද්ද? මං ඉන්න තැන මොකද්ද කියන එකවත් අමතක වෙනවා ඒ කාම ලෝකයට ගියාම. කියන්නේ මේ පන්ති මේ පරතරය තමන් ආස කරන්නේ රොමැන්ටික් වෙන පන්තියකට වෙන ඇසුරකට වෙනත් ප්‍රජාවකට තමන්ගේ ගෙදර හැටි තාත්තගේ ලෙඩ ඒවා පේන්නේ නැහැ. ඒ තරම්ම අපි අපේ අවුරුදු 19 20 21 වගේ අවුරුදු වල වගේ කාලයක් නේ යන්නේ. ඉතින් නමුත් අපේ යාළුවා ඉන්න අපි ගාව. අපිට පාඩම් කරන්න කියනවා, බයිනවා, කෙල්ලෙක් එක්ක යාළුවනම ගහනවා, පොඩි උදව්වට ඉන්න හැම වෙලාවම. නමුත් එයාව අපිට පේන්නේ නැහැ. අපි ඌත් එක්ක තමයි රණ්ඩු කරන්නේ නිතරම. නමුත් මේ කාම ලෝකයේ තුල තමන් පරාජිතයෙක් වුණාට පස්සේ පරාජිතයෙක් වෙන්නත් කලින් යාළුවට මොකක් හරි වුණොත් අපි කරපු ගොංකම් ගැන අපිට මතක් වෙනවා. එතකොට ඒ ගොනා ඒ හරකා තමා නේද මම මේ කොහෙද යන්නේ? මගේ යාළුවා නැහැ කියන සිතුවිල්ල එන විදිහට තමයි මම මේ ගීපද රචනාව කරන්නේ. ඉතින් උෂඹේක් මං කියන එක උෂඹයව කවුරුත් ගීතයකට ගන්නෙ නැහැ. ඒත් ඒ තුලම උෂඹේක් මං කියන වචනය තුලම තියෙනවා ගීතය, කවිය, අර්ථය හැම එකක්ම තියෙනවා කියන එක තේරුම් හින්දා මම ගීතය රචනා කරද්දී පටන් ගත්තේ උෂඹේක් මං කොහෙද මේ යන්නේ කියලා.
හරි. එහෙමනම් අපි නරඹන්න සූදානම් වෘෂභයෙක් මං. වෘෂභයෙක් මං කොහෙද යන්නේ වෘෂභයෙක් මං කොහෙද යන්නේ ජීවිතේ කබල ඉරිතැලිලා ශුෂ්කයි උඹ යන්න ගිහින් ආයෙත් මං වියලිලා උච්චසරෙන් නැඩෙනවා අයියෝ මන්ද්‍ර සුරය නැති වුණා ළඟින් ඔන්න උච්චසරෙන් නැඩෙනවා අයියෝ මන්ද්‍ර ස්වරය නැති වුණා ළඟින් ඔන්න නන්නත්තර ජීවිතේ මලක් පිපුණා හදිසියේ උඹ ආවම විස බඹරු ඇවිත් මට අනිනවෝ හදිස්සියේ උඹ ගියාම ප්ලේන්ටියක් වගේ කහටට ෆුඩ් බයිසිකලේ වගේ රවුමට හිටියා මට කෙනෙක් උණුහුම් පපු කුහරයක් උත්තසරෙන් ඇඩෙනවා අයියෝ මන්ද්‍ර සුරය නැති වුණා ළඟින් ඔන්න උත්තසරෙන් ඇඩෙනවා අයියෝ මන්ද්‍ර සුරය නැති වුණා ළඟින් ඔන්න හොලන් ගිහින් බයිසිකලේ කහටක් නැහැ රස ගඟුලේ උඹ යන්න ගිහින් ආයෙත් මං නැවතිලා ලේනහරේ පච්චය කොටලා ගජමුතු හදවතේ හුස්ම අරන් මිනි පෙට්ටියේ මා සත පවලා දොර වහලම උඹ යන්න ගිහින් උච්චසරෙන් නැඩෙනවා අයියෝ මන්ද්‍ර සුරය නැති වුණා ළඟින් ඔන්න උච්චසරෙන් නැඩෙනවා අයියෝ මන්ද්‍ර සුරය නැති වුණා ළඟින් ඔන්න වෘෂභයෙක් මං
කොහෙද යන්නේ වෘෂභයෙක් මං කොහෙද යන්නේ අපි දැන් මේ නාට්‍යයක් හෝ වේවා වෙනත් කලාංගයක් හෝ වේවා අපි හැම වෙලාවෙම ඔය අපි ඉදිරිපත් කරන්න හදන සමාජ පණිවිඩය සහ නිර්මාණය කරන මේ ප්‍රස්තුතය ඇතුලේ පුද්ගලයාගේ මනසන සුවපත් වෙන්න ඕනේ. මනස තරුණ වෙන්න ඕනේ. තරුණ වෙලා හොඳ දේවල් ඔබ කියන වගේ මේ යථාව තේරුම් ගන්න, මේ දහම තේරුම් ගන්න, මේ ස්වභාව ධර්මය තේරුම් ගන්න අපිට තනක් නිර්මාණය වෙන්න ඕනේ. ඒක තමයි ඕනම කලාංගයකින් සිද්ධ වෙන්න ඕනේ. දැන් මේ පවතින වාතාවරණය හමුවේ පාඨමාලා හරහා ඔන්ලයින් ක්‍රමවේදය හරහා ඔබ යම් යම් දේවල් සිද්ධ කරනවා. එතකොට ඒවා සමහරක් වෙලාවල ප්‍රායෝගික වෙන්න පුළුවන්, සමහරක් වෙලාවල අසාර්ථක වෙන්න පුළුවන්. කොහොම නමුත් අපිට මේ කාලයත් එක්ක මේ හැමදේම විසඳ ගන්න සිද්ධ වෙනවා ඒ ඊට අනුරූපව. දැන් කොහොමද ඔය හැමදේමත් සමබර කරගෙන අර පුද්ගලයෙක්ගේ මනස කියන දේ සැහැල්ලු කරන්න, ඒක තරුණ කරන්නේ මේ යථාව අවබෝධ කරගන්න එතන හදන්නේ කොහොමද? ඔය ඇත්තටම මේ වේදිකාව කියන්නේ සත්‍යයෙන් තොර තැනක්. වේදිකාවේ ඉඩක් නැහැ. සත්‍යයෙන් තොර වෙන වැඩකට ඉඩක් නැහැ වේදිකාවේ. මම විශ්වාස කරනවා අපේ රටේ බුදුදහම ප්‍රධාන මේ රටේ බහුතරයක් අදහන එකක් වුණාට අපේ රටේ බුදුදහම ඒ දර්ශනය අදහන අය 100ට 1-2ක්වත් නැහැ කියන එක තමයි මගේ විශ්වාසය. මමත් පන්සලක හැදිච්ච කෙනෙක්. මම ඒක දන්නවා. බෝසත් ගතිගුණ පිහිටන්නේ නැති ගතියක් අපිට තියෙනවා. ඒ කියන්නේ අපි අත්හරින්න පුරුදු නැහැ. අපි අල්ලගන්නයි පුරුදු. අත්හරින්න පුරුදු කරන්නේ නැහැ. ඉස්කෝලේක පුරුදු කරන්නෙත් නැහැ. විශ්වවිද්‍යාලවල පුරුදු කරන්නෙත් නැහැ. ගෙදර පුරුදු කරන්නෙත් නැහැ. අපිට පුළුවන් නම් අපේ ගෙදර තියෙන අනවශ්‍ය බඩු ටික ඔක්කොම පාරට ගිහිල්ලා දාන්න. මිනිසුන්ට ගන්න, දුප්පත් මිනිසුන්ට ගන්න. ඒ එතනින් ඉඳන් පටන් ගන්න ඕන අත්හරින්න. වේදිකාව කියන්නේ ඒ ඇත්ත කතා කරන තැන. මොන හින්දු භක්තිකයෙක් හරි කතෝලික භක්තිකයෙක් හරි මොන භක්තිකයෙක් නාට්‍ය කරත් ඒකේ තියෙන අත්හැරීම. ඒ කියන්නේ මේ විශ්වයේ දහම තමයි අත්හැරීම පුරුදු වෙන්න ඕන කියන එක. ඒක මොකද මේ හැම එකක්ම වෙනස් වෙනවා. වෙනස් වෙනවා. මම මේ දැන් මේ ඉන්නේ කෙනා නෙමෙයි මම පාරට ගියාට පස්සේ. මම වෙනස් වෙනවා. මම වයසට යනවා. අපි ඒක අවබෝධ කරගන්න ඕන. අපි මේ අල්ලගන්න ප්‍රසිද්ධ වෙන්න ඕන දෙයක් කරන්න ඕන කියන තනත් එක තමයි කලාව දූෂණය වෙලා තියෙන්නේ. කලාව මහා පරමානන්දනීය තැනක තියෙන්න ඕන කියන කාරණා නෙමෙයි කියන්නේ. කලාව කියන්නේ වින්දනීය සඳහා දෙයක්. ඒ වින්දනීය සඳහා ඕනම දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වින්දනීය සඳහා ගන්න ඒ උත්සාහය තුළ මෙන්න තදාත්මීය බැඳීම වැඩි කරලා මිනිස්සුන්ව පිස්සු වටන්න හොඳ නැහැ. මිනිස්සුන්ට අත්හරින්න පුරුදු කරන්න ඕන. ඒ අත්හරින්න පුරුදු කරන තැන තමයි සාමය, සමෘද්ධිය, වාසනාව, සතුට, හිනාව එන්නේ. හිනා වෙලා ඉන්න පුරුදු වෙන්න ඕන අපි. හිනා වෙලා ඉන්නේ නැත්නම් ඒක මිනිස්සුභාවයේ ලැබිච්ච එකත් අපරාධේ. සහ මගේ ඔන්ලයින් වලදී මම ඒ හිනා වෙලා උගන්වන්න පුරුදු වෙලා තියෙනවා. ඒ තාක්ෂණය අල්ලගත්තට පස්සේ ළමයිට හුරු නම් හැම විනාඩියක් තුලම ළමයාට ප්‍රයෝජනයක් වෙනවා නම් හැම විනාඩියක් තුලම තමන් ආවටත් වඩා දැනුමක් පෞද්ගලික හැමෝටම එනවා නම් එයාට ඒක නැවත අහන්න ප්‍රගුණ කරන්නත් ඉඩ ලැබෙනවා නම් එයාට ඒක වටිනවා. අපි එකතු වෙලා තේ බොන්න වෙලාවක් යනවා, එන්න වෙලාවක් යනවා, යන්න වෙලාවක් යනවා, සල්ලි යනවා. ඒ ඔක්කොම නැතිව ගෙදරදී වැඩ කරන පැය 5ක විතර කාලය තුල උපරිම ආධුනික නළුවෙක් පරිපූර්ණ කිරීමේ ක්‍රමවේදයක් මම අත්දැක බලන ඉඳ මම හිතනවා මම hina වෙලා සතුටින් මගේ වැඩ කොටස කරන් යනවා. හරි. එහෙමනම් අපේ වැඩ කොටසත් මෙතනින් නිමාවට පත් වෙනවා. මේ අපි අවසාන වශයෙන් අපි නිමා කරද්දී අපි පෙන්වන්න සූදානම් වෙලා ඉන්නවා මේ ඔබතුමාගේ නාට්‍ය කොටස් වල යම් කොටස් කීපයක් අපි පොඩි හැඳින්වීමක් කරමු. මම හිතන්නේ නාට්‍ය 12ම කොටස් මේකේ සඳහන් වෙලා තියෙනවා නේද? කීපයක් තියෙනවා. මගේ මුල්ම නාට්‍ය පොළොවෙන් උපන් පුත්තු. ඊට පස්සේ රාවණ ආදිරි උස්මලංග ඌ වීරයා hina වෙලා මිනිත්තුවක් ගිරිපුට කාශ්‍යප රතු මගුල් කපුවා පුළුවන් නම් අල්ලගන්න සාකුන්තලය උත්තිලකාවය ආදි වශයෙන් නාට්‍ය ගොඩාක් තියෙනවා. ඒ නාට්‍ය වලින් කිහිපයක් එකතුවක් තමයි වෙන්නේ. හොඳයි. එහෙමනම් අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණාට බෙහෙන්ම ස්තුතියි. නාට්‍ය පිළිබඳව, වේදිකාව පිළිබඳව තව කතා කරන්න පුළුවන් වුණා නම් හොඳයි කියලා හිතෙනවා. නමුත් කාලය අපිට හරස් වෙනවා. තවත් දවසකදී අපි අලුත් විදියට මුණ ගැහෙමු මෙහි යථාව පිළිබඳව කතා බහ කරන්න. ඉතින් එහෙමනම් අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණේ ලංකාවේ අතිදක්ෂ නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් අකිල සපුමල්. බෙහෙන්ම ස්තුතියි අද අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඔබට ආයුබෝවන් සුබ දවසක්. අපි සමුගෙන යන්නේ මේ නාට්‍ය කොටස් ඔබට නරඹන්න අවස්ථාව ලබා දෙමින්. එහෙමනම් නරඹන්න කියලා ඔබට ආරාධනා කරනවා. අපි නරඹලා ඊට පස්සේ කෙටි විරාමයක් අරගෙන නැවතත් උදායරත් එක්ක සම්බන්ධ වෙමු. කලන් වියතුනි
හදවතින් බැලිය හැකි සංග්‍රාමයක්.